ත්‍රිකෝණය ඩිජිටල් වේදිකාවේ දේශපාලන සංකථනය. මම මැරෙන්න ඉන්න මිනිස්සෙක්. මට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුද්දයි මාස 11යි දවස් 8යි පැය 7යි. දර්ශනට කොච්චරක් තියෙනවද? මොකද්ද ඔය කියන්නේ? කොරෝනා වලට ගහන එන්නත ගත්තනේ, වැක්සින් එක ගත්තනේ. එහෙනම් අවුරුදු දෙකකින් කොරෝනා වැක්සින් ගත්ත කට්ටිය මැරෙනවා කියලා තියෙනවා. ඔව් එහෙම කතා නෑ යනවා රටවලට ඒ සාලෝකේ වටි. නමුත් අපිට ආයේ ඕවා ගැන හොයලා බැලුවොත් ඒක ඇත්තම නැත්නම් මොකද්ද කියන එක අපිට හොයාගන්න පුළුවන්. දර්ශන මේ අපි මේක කියන්න ඕනේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ටත්. මොකද මේ ඔබත් මමත් වෛද්‍යවරු නෙවෙයි. නමුත් අපිට මේක ඇතුලේ තියෙන මේ දේශපාලනය සහ මේක ඇතුලේ තියෙන වෙන දිශානතීන් සම්බන්ධව කතා කිරීමේ හැකියාවක් තියෙන අපි මේ කරන්නේ කොවිඩ් වැක්සින් එක ගැන මේ කාරණා ටික විශ්ලේෂණය කරන්න පුළුවන් දේශපාලන ආර්ථික සමාජීය සහ සංස්කෘතික කාරණා. මේවත් එක්ක තියෙන ඒවා එකට වෛද්‍යවරයෙක් වෙන්නම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඊට අමතරව මේ වැක්සින් පොලිටික්ස් කියලා දෙයක් අපි කතා කරනවා. අපි ඒවා කතා කරන්න පුළුවන්. ඔව් ඇත්තටම හිතන්නේ මේ මොකද්ද මේ ඇයි මේ මැරෙනවා වගේ එකක් සහ මේ එහෙම ප්‍රචලිත වෙන්නේ ඇයි මේ මිනිස්සු අතර? ඒක උනේ මෙහෙම එක සිද්ධියක් පාදක කරගෙන. ඒක තමයි මේ ප්‍රංශයේ HIV වෛරසය හොයාගැනීම සම්බන්ධ විද්‍යාඥයෝ දෙන්නෙකුට හම්බ වුණා නොබෙල් ත්‍යාගය. ඒ 2008 වසරේදී උන්ට හම්බුනේ. එතකොට ඒ නොබෙල් ත්‍යාගය හම්බෙච්ච විද්‍යාඥයන්ගෙන් ලුක් මොන්ටැග්නිය කියන විද්‍යාඥයා එයා ප්‍රකාශයක් කරලා තිබුණා ඉන්ටර්විව් එකක් දීලා ප්‍රංශ භාෂාවෙන්. එයා කියලා තිබුණා යම් ආකාරයකට මේ ADE තත්ත්වයක් antibody dependency enhancement කියලා අදහසක් ඒකේ තියෙන ADE කියලා. එතකොට ඒ කියන්නේ යම් ආකාරයකට මේ වෛරසයට අදාළව එන්නත ලබා දීම නිසා ඊට වඩා දරුණු තත්ත්වයක් වෛරසයක් මගින් වර්ධනය විය හැකි වෛරසයක් මගින් මිනිසාට ඊට වඩා බරපතල හානියක් සිද්ධ වෙන්න පුළුවන් කියන මතවාදයක් විතරයි. හැබැයි ඔය එවැනි තත්ත්වයන් ඇතිවීම පිළිබඳ පූර්ව පරීක්ෂණ සියල්ල ඔය සමාගම් කරලා තිබෙනවා. ඒ කියන්නේ මේ කොරෝනා කොවිඩ් වෛරස එන්නත් නිෂ්පාදනය කරන සමාගම් එවැනි තත්ත්වයක් ඇතිවිය හැකිද කියන එකට සම්බන්ධයෙන් එහෙම අනතුරු තියනවාද කියන එක සම්බන්ධයෙන් ඔවුන් සායනික පරීක්ෂණ කළාට පස්සේ ඒවෙන් තහවුරු වුණාට පස්සේ තමයි ඔවුන් මිනිසුන්ට මේ එන්නත ලබා දී පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක මේ එහෙම පිළිගන්න පුළුවන් කාරණයක් නොවන බව තමයි දැන් ඔය ෆැක්ට් එකකින් සයිට්ස් වලින් ගොඩාක් අය ඒක පෙන්වලා දෙන්නේ. මේක බොරු කතාවක්. අනික ඒ විද්‍යාඥයන්ගේ අදහස විකෘති කරලා. ඒ විද්‍යාඥයා කිව්වේ වෙන කතාවක්. ඒ කියන්නේ මෙහෙම දෙයක් වීමේ සම්භාවිතාවක් තිබිය හැකි කියලා. නමුත් ඒ කතාවක් බොරු කියන එක ඔප්පු කරා. ඊට අමතරව ඒක තව විකෘති කළා මේ අවුරුදු දෙකකින් මිනිස්සු ඔක්කොම මැරලා යනවා වැක්සින් එක ගහපුවා වගේ ඒ වගේ අදහසක් සමාජ මාධ්‍යවල එක මීඩියා මගින් ප්‍රචලිත කරන්නට ගත්තා. නමුත් මේක විශේෂයෙන් බොරුවක් කියන එක දැන් මේ වෙනකොට මුළු ලෝකෙම ඒක පිළිඅරගෙන ඉවරයි. අනික එක ඔය ලුක් මොන්ටැග්නිය කියන මේ ඔය විද්‍යාඥයා සම්බන්ධව ප්‍රශ්න තියෙනවා. ඔහු විවිධාකාරයේ මේ ආందోලනාත්මක මත දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රකාශ කරපු කෙනෙක්. එහෙම විද්‍යාඥයෝ ඉන්නවනේ ලංකාවෙත් ඉන්නවනේ එහෙම ආචාර්ය මහාචාර්ය ආදී විවිධ අරගෙන ආවට උන් නිකන් එක තමන්ට හිතෙන රැයට හීනෙන් දකින්න ඒවත් උදේට මේ විද්‍යාත්මක මත වගේ කියන අය ඉන්නවා. ඒක එහෙම ඩීවියේෂන්ස් ලෝකේ ඕනම ශාස්ත්‍රයක තියෙනවා. ඉතින් මේ කියන විද්‍යාඥයා තවශයෙන්ම එහෙම මේ ආందోලනාත්මක මත රාශියක් විශේෂයෙන් ජලයට මතකයක් තියෙනවා කියන වගේ මතයක් ඔහු ප්‍රකාශ කරලා තිබුණා. ඊට පස්සේ කොරෝනා වෛරසයේම වුහාන් වල ලැබොරටරි එක හැදුවා කියලා ප්‍රකාශයක් ඔහු කරලා තිබුණා. ඒක ඔහුගේ මේ වගේ මේ ආందోලනාත්මකව සමහරව ප්‍රසිද්ධිය ලබා ගන්න වගේ දේවල් කරනවානේ නදීර. ඒ කියන්නේ සමහර වගේ බොරුවක් මෙව කළා යවුවාම විශාල වශයෙන් මේ ලෝකෙ පුරා ප්‍රචලිත වෙනවා. එතකොට එයාලා ගැන අවධානය යොමු වෙනවා. ඒ අවධානය ලබා ගැනීම සමහර මානසික සංකූලතා තියෙන පුද්ගලයෝ ඕන තත්ත්වයක ඉන්න පුළුවන්. එයා විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. එයා මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. නමුත් එයාගේ මානසික තත්ත්වය මොකක්ද කියන අපි දන්නේ නැහැ. ඉතින් එහෙම එකක් තමයි ගොඩක් වෙලාට මේ වෙලා තියෙන ඔහුට විරුද්ධව කියන ලුකු කියන ඔය විද්‍යාඥයන්ට එරෙහිව විද්‍යාත්මක ප්‍රජාව මගින් පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔහු මේ කරන ප්‍රකාශ මේ විද්‍යාත්මක ප්‍රජාවට හානියක් සහ අගතියක් කියලා සමහර ප්‍රකාශ. කොහොම වෙතත් මේක දැන් මේ වෙනකොට ලෝකෙ පිළිඅරන් තියෙන කාරණයක් තමයි ඒක මේ
ඒක බොරු කියන කාරණේ. මේක මිත්‍යා. එහෙම හැකි දෙයක් කියලා. ඒතකොට ධම්මික පැණියත් බොරුවක්ද? ධම්මික පැණිය කේස් එක වෙනම එකක්. නතීර. ඒ කියන්නේ ධම්මික පැණිය කේස් එක ඇහිල්ලා මේ ඒක ඇහිල්ලා අර ඉස්සෙල්ලා කෝගේ හීනෙන් ඇහිල්ලා කියපු එකක්ද වෙන මොකක් හරි මොකද එයාට නිකන් අద్భుත බලවේගයකින් කිව්ව එකක් ඒ වගේ එකක් නේ. යා ඒ කියන්නේ විද මහත්තයා කිව්වේ. විද මහත්තයා කියන්නේ යා අපි දන්නේ යාගේ ඉතිහාසය ගැන එකේ කතා කියන ධම්මික විද මහත්තයා කියලා කියනවා. වෙන ධනපාල කියලා යාට නමක් තිබ්බා කියන. යාගේ ඉතිහාසය ගැන එකේ කතා කියනවා. ඒ ඉතිහාස කතා අපිට කොහෙත්ම වැඩක් නැහැ. නමුත් එයා කිව්ව දේ කාරණේ තමයි එයාට හීනෙන් ඇවිල්ලා කවුද කිව්වා කියලා. මට මෙහෙම මෙන්න මෙහෙම වට්ටෝරුවක් කිව්වා. ඒ වට්ටෝරුව බිව්වහම මේ කොරෝනා හොද වෙනවා. කොවිඩ් හොද වෙනවා කියලා. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක මිනිස්සුන්ට අපි මේකට සුජාත භාවයක් දෙන්නේ කොහොමද? ලෙජිටිමසි එකක් දෙන්නේ කොහොමද? ප්‍රශ්නේ තියෙන්නේ ඊටත් වඩා ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍යයක් විදිහට ඒක පිළිගන්න එක නේ ආණ්ඩුවක් විදිහට. මම පිළිගන්නවා කියන්නේ නිල නොවුන වුණාට මේ මාධ්‍ය අවකාශය හදලා දීලා අවකාශයන් හැදීමක් කියන කාරණේ. ඔව්. විශේෂයෙන් පෞද්ගලික මාධ්‍ය. සහ රාජ්‍ය මාධ්‍ය ඔක්කොම එකතු වෙලා හිටන් මේ ඒකදී යම් ආකාරයකට ඔය ඒක ධම්මික පැණිය විතරක් නෙමෙයි. ඒ සමගාමීව යම් දේවල් සිද්ධ වුණා. ඒක ලංකාව විතරකුත් නෙමෙයි ඔක්කොම. ඔය ලෝකේ තව රටවල් වල වුණා වගේ හර්බල් මෙඩිසින් එක දේවල් අරගෙන ආවිල්ලා හිටන් මේ ඔබ කියන්නේ නයිජීරියාවේ ඔව් ඒ නයිජීරියාවෙත් වගේ සංසිද්ධියක් වුණා. ඉතින් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මොකක්කෝ පැණියක් වෙන්න පුළුවන්, චූර්ණයක් වෙන්න පුළුවන්, ඕන දෙයක් වෙන්න පුළුවන්. ඔවා තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු විකල්ප වෛද්‍ය ක්‍රමයක් ඇතුලේ එහෙම එකක් තිබුණා කියලා. හැබැයි ඒක අර කවුරු හරි ඇවිල්ලා ඔයාලට හීනෙන් කිව්වා කියලා දෙන්න ක්‍රමයක් නැහැ. ඒක බලන්න ඕනේ කොයිතරම් එෆිෂියන්සි එකක් ඔයාලට තියෙනවද. ඒ කියන්නේ විකල්ප විවිධකම විකල්ප මේ වෛද්‍ය වික්‍රමයේ ප්‍රතික්ෂේප කරන්න කොහෙත්ම බෑ. දැන් උදාහරණයක් විදිහට දැන් චීනේ ගන්නකො. දැන් චීනේ විකල්ප වෛද්‍ය ක්‍රම නිසා තමයි චීනේ ගොඩක් මිනිස්සු සර්වයිව් වෙන්නේ. ඒ කියන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයේ තරම්ම මිනිස්සුගේ චීන සාම්ප්‍රදායික වෙදකම් තියෙනවා. දැන් අපේ ලංකාවේකෝ දැන් ඔයාට වෙස්ටර්න් මෙඩිසින් වලින් ගන්න බැරි වෙච්ච ගොඩක් දේවල් ඔයා අරන් ඇතිනේ ආයුර්වේදෙට ගිහිල්ලා මෙහෙත්. ඒක ගැන ප්‍රශ්නයක් නෑ. ඒක ටයිම් ටෙස්ටඩ්. and tested by generations. හරිද? ඒ කියන්නේ වාගේ අත්තා මුත්තා කිරිකිත්තගෙන අවුරුදු මේ රාජසිංහ රජුගේ නෙමෙයි මේ පොළොන්නරුව අනුරාධපුර යුගයේ දක්වා ඉඳන් එන සමහර බෙහෙත් වට්ටෝරු තියෙන්න පුළුවන්. හරිද? මේ බෙහෙත් වට්ටෝරු තියෙන්න පුළුවන්. ඒවා කාලයත් එක්ක පරීක්ෂා කරලා මිනිස්සුන්ට දීලා දන්නවා මේවා මොකද්ද වෙන්නේ කියලා. සමහර සම්ප්‍රදාය තියෙන්න පුළුවන්, පරම්පරාවල් වල තියෙන්න පුළුවන්, පොත්වල තියෙන්න පුළුවන්, පුස්කොළ පොත්වල තියෙන්න පුළුවන්. මොන ක්‍රමයකින් හරි ඒක ටයිම් ටෙස්ටඩ්. දැන් මේකේ ප්‍රශ්නේ එක නෙමෙයි නදීර. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ ධම්මික පැණියේ යා කියනවා දැන් මට මේ මෙහෙම හීනෙන් ඇවිල්ලා මට මෙහෙම කිව්වා. සා මට මමුදු බලවේගයකින් මෙහෙම කිව්වා. මේක හරි කියලා. ඉතින් ඒක හරි ඒක එහෙම දෙන්න බෑනේ. එහෙම දෙනවා නම් ඒකට ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක පරීක්ෂා කරන්න. ඒ පරීක්ෂා කිරීමේ ක්‍රමය ඇතුලෙන් බලුවාට පස්සේ මම හිතන්නේ මේ පරීක්ෂා කළා. ඒකේ තරම් මේ එහෙම බලපෑමක් ඇති දෙයක් නෙමෙයි කියන එක. දර්ශන මේ දැන් මේ වෙලාවේ වැක්සින් ගන්න කට්ටිය මම දන්න කීප දෙනෙක් මම ඇහුවම ඔයගොල්ලෝ මේ වැක්සින් ගත්තද මේ එන්නත ලබා ගත්තද කියලා ඒගොල්ලෝ කියනවා මේ අපිට බෑ මේ මොකද පර්යේෂණාගාර මීයන් බවට පත් වෙන්නේ කියන අදහස. සහ මේ ග්‍රාස් රූට් එක ඇතුළේ මේ උඩ මිනිස්සු පවා තීරණය කරලා තියෙනවා මේක ගැන හරි අදහසක් නැහැ. මේක හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. ඔච්චර ඉක්මනට හදන්න පුළුවන්ද කියලා. ඔව්. නෑ ඒක ඇත්ත. මොකද දැන් මේවා මේ දැන් ওই වැක්සින් කතන්දරේ ගත්තාම නේද ඒක ඇත්තටම එක්ස්පෙරිමන්ටල් ලෙවල් එකේ තියෙන්නේ. ඒ කියන්නේ ඒක එක්තරාදකින් මිනිහාගේ දියුණුවේ යම් ආකාරයකට ඒක පොළා පැනීමක්. මොකද දැන් සමහර වසංගත තිබුණා දැන් ඔය මේ 14 වෙනි සියවසේදී ඔය බ්ලැක් ඩෙත් වගේ ලොකු යුරෝපේ පුරාම ලක්ෂ ගාණක් මිනිස්සු මැරිච්ච ඒවා. ස්පැනිෂ් ෆ්ලූ 1918 ඇති වෙච්ච ඒවා. සෑහෙන කාලයක් ගියා මිනිස්සුන්ට වැක්සින් එකක් හොයාගෙන ඒකට උත්තර දෙන්න. හරිද? එතකොට මේ ඇත්තටම 14 වෙනි සියවසේ මහා විනාශයක් වෙලා තමයි ඒ වසංගත ඉවර වුණේ. හරිද? දැන් මේකේ 2020 දී පටන් ගන්න වෛරස් එකට 2021 වෙනකොට මිනිස්සු සෑහෙන තරම් සාර්ථක වෙනතක් හොයාගෙන තියෙනවා. නමුත් ඒවේ සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද කියන ඒවා පිළිබඳව මාර ප්‍රශ්නයක්. දැන් ඔක විද්‍යාවේ හැටියක්. ඒ කියන්නේ දැන් මගේ ආයතනවල ගොඩාක් බෙහෙත් වලින් වෙන දේ අපි ඇත්තට දන්නේ නැහැ. හරිද?
ඒ කියන්නේ දැන් ඇත්තටම මේ අපේ හියුමන් බොඩි එක වැඩ කරන්නේ කොහොමද? ඒක හරි සංකීර්ණ දෙයක්. දැන් ඊට පස්සේ දැන් තව අවුරුදු ගාණක් ගියාට පස්සේ මේ වැක්සින් එක කොයි විදිහට අපිට බලපෑවද කියන එක පිළිබඳව තාම දන්නේ නැහැ. ඒක අපිට බලන්න ඉන්නේ කාලයත් එක්ක ගොඩක් වෙලාවට. ඒ කියන්නේ මේක මොන විදිහට අපේ බොඩි එකට වැඩ කරයිද? ඒකෙන් දීර්ඝ කාලීන මොන හරි තියනවාද හානි? ඊට පස්සේ ඒවා ඉතින් නමුත් මේ වෙලාවේ තියෙන එකම ඉමර්ජන්සි සොලියුෂන් එක වැක්සින් එකකින් පමණයි. නැතක් දෙන එක විතරයි කරන්න තියෙන්නේ. ඒක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ඒකට ගොඩක් ඒවාට අනුමැතිය ලබා දුන්නේ. ඔව් ඒක එක කාරණයක්. අනිත් කාරණේ තමයි දර්ශන මේක බලන්නකෝ දැන් ඇමරිකාව මේ එන්නත ගද්දී අතිරික්තයක් පවත්ත ගන්නවා. ඊට අමතරව ඊශ්‍රායලය වගේ රටක් ඊශ්‍රායල කුඩා රටක් වුණාට ඊශ්‍රායලය 3 ගුණයක් 4 ගුණයක් මුදල් ගෙවලා ගන්න කැමති වෙනවා. බ්‍රිතාන්‍ය. එතකොට මේ දැවැන්ත රටවල් ටික එන්නත් ටික කොහොම හරි ටක් 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 ගාලා ඒගොල්ලෝ ගහ ගන්නවා. ප්‍රතිශත වශයෙන් ලොකු ප්‍රමාණයක් 50 ඉක්මවනවා රටේ ජනතාවගේ. නමුත් අපි වගේ දුප්පත් රටකට මොකද වෙන්නේ? දැන් අපිට එතකොට මේ කුඩම්මගේ සලකිල්ලක් දක්වන්නේ ඇයි එහෙම? එතකොට මේ ගෝලීය වසංගතයක් හමුවෙත් මේ එක්සත් ජාතීන්ගේ මානවිකම් ප්‍රඥප්ති ගැන කතා කරනවා, අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ටෑන්ඩඩ්ස් ගැන කතා කරනවා. මොක කතා කරත් මේ එළියට පයින්නේ අර මජ්ජර දේශපාලනේ තිත්ත ඇත්ත නේද දර්ශන? අකුර කියන අපි ඒකේ වැක්සින් පොලිටික්ස් කියලාත් අපි කතා කරනවා. මේ ඒ කියන්නේ දැන් සමාගම් 14යි උතන ඇත්තටම හිටියේ. හරිද? ඒ කියන්නේ සමාගම් 14කට තමයි පේටන්ට් රයිට්ස් සහ ඒගොල්ලන් වැඩ කරගෙන යන්නේ. ඒගොල්ලන් ලෝකෙ පුරාම ඔය වැක්සින් හදන වැඩේ කරන්නේ සමාගම් 14ක් මත. එතකොට මේගොල්ලන්ගේ නිෂ්පාදනය මේ බිලියන 7කට ආසන්නව ඉන්න ලෝක ජනගහනයේ අවශ්‍යතාවය ඒගොල්ලන්ට ඉක්මනින් වැක්සින් දෙන්න මේගොල්ලන් ඉක්මනින් හදන්න බෑ. හදලා අපිට තියෙන ප්‍රශ්නේ ඒකනේ. ඒ කියන්නේ මේ අපිට දැන් මේකේ කරපු කැත වැඩේ තමයි සල්ලි තියෙන රටවල් ටික එකතු වෙලා හිටන් වැක්සින් ටික ඔක්කොම සල්ලි වලට ගත්තා. සහ ඒගොල්ලන් වෙළඳ පොලේ දැන් අපිටත් සල්ලි තිබුණා කියලා ගන්න. දැන් මටත් වැක්සින් ගන්න සල්ලි තියෙනවා. හැබැයි ගන්න බඩු නැහැ. අර ඒගොල්ලෝ අරන් ඉවරයි. ඒගොල්ලෝ අරන් ඉවරයි කියන්නේ දැන් උදාහරණයක් විදියට ඔක තාම නරක විදියට ඒගොල්ලෝ ආත්මార్థකාමී විදියට වැඩේ කරගත්තේ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ කරේ ඒගොල්ලන්ගේ ඇතුලේ හදපු ඒවා ටික ඔක්කොම ඒගොල්ලන්ගේ රටේ මිනිස්සුන්ට විතරක් ගත්තා. ඒ සමාගම් වලින් ඒගොල්ලෝ බිල දී ගන්න රණ්ඩු අරගෙන මිනිස්සුන්ට දුන්නා. හරිද? එතකොට ඒගොල්ලන්ට සදාචාරාත්මක යුතුයකමක් තියෙනවා මේක වෙළඳ පොලේ තව කොටසක් ඉන්නවා ගන්න. හරිද? එතකොට ඊශ්‍රායලය කොහොමද ගත්තේ? ඊශ්‍රායලය සමහරවිට සල්ලි දාලා සමහරවිට තාම මේ උපාය මාර්ගික ප්‍රැක්ටිකලි ගත්තේ ඒගොල්ලෝ ගත්තේ මේ ඒගොල්ලන්ගේ හෙල්ත් සිස්ටම්ස් වලට අර සමාගම් වලට ඇක්සස් දීලා ඒ වගේ මේ ඒගොල්ලන්ගේ තොරතුරු ඒගොල්ලත් එක්ක ෂෙයා කරගෙන අර එතකොට ඒක ලංකාවගේ අපිට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි නේද? එහෙම නැත්නම් අප්‍රිකාවේ ඉන්න රටකට ඒ වැඩේ කරන්න බෑනේ. එතකොට ඒගොල්ලන් කරේ ඊශ්‍රායලය මහා බ්‍රිතාන්‍යය හරිද? ඇමරිකා එක්සත් ජනපදයේ ඒගොල්ලන්ගේ ජනගහනය දැන් මහා බ්‍රිතාන්‍යය 150 ගාණක් එන්නත ගහලා ඉවරයි. හරිද? ඊශ්‍රායලය 160 ගාණක් ගහලා ඉවරයි. දෙවෙනි එන්නතත් ගහගෙන යනවා. හරිද? දැන් අර ඒගොල්ලෝ මාස්ක් එකත් අයින් කරලා විසි කරලා මහජන මුළු ඔක්කොම දැන් ආරක්ෂිත මට්ටමට ඇහිලා ඉවරනේ. දැන් පාරවල් වල අර මාස්ක් විසි කරනවා දැක්කනේ අපි. හරිද? එතකොට ඇමරිකා එක්සත් ජනපදයේත් එහෙමයි. එතකොට අන්තිමට දැන් ඇමරිකා එක්සත් ජනපදයේ මහා බ්‍රිතාන්‍ය වගේ රටවල් වල සහ යුරෝපීය අනික් රටවල් වල ඒගොල්ලන් මේ පොඩි ළමයින්ට අවුරුදු 12 ළමයින්ටත් දැන් දෙන්න වැඩේ හදාගෙන යනවා. දැන් ඕකේ සෞඛ්‍ය විශේෂඥයෝ කියන කාරණයක් තියෙනවා මේ නදීර. ඒ කියන්නේ අවුරුදු 12 15 ඒ ළමයින්ට කොරෝනා කියන්නේ ලොකු සීරියස් ත්‍රෙට් එකක් නෙමෙයි. හරිද? ඒගොල්ලන්ට තියෙන කොම්ප්ලිකේෂන්ස් සෑහෙන අඩුයි. නමුත් ඕකේ බරපතලම ප්‍රශ්න තියෙන අවුරුදු 60 70 80 වෙන මිනිස්සුන්ට. ඒත් තුන්වෙනි ලෝකේ මේ අපේ වගේ රටවල් වල මේ අප්‍රිකාවේ ආසියාවේ 4.3යි තාම ජනගහනයෙන් ගහලා තියෙන වැක්සින්ස්. හරිද? ඒ රටවල් වල මිනිස්සුන්ට එන්න තියෙන එන්නත් අරගොල්ල බලපුලුවන්කාරකම් සහ ඒගොල්ලන්ගේ අවස්ථාව පාවිච්චි කරලා පොඩි ළමයින්ටත් දෙනවා. කියන්නේ පොඩි ළමයා කියන එක නේ අවුරුදු 12 ඒ වයස කියන්නේ ලොකු මේ අර මේ වල්නරබල් ඒජ් මේ ගෲප් එකක් නෙමෙයි. ඉතින් ඔය ප්‍රශ්න නිසා අද ඒ කියන්නේ සතියකට කොරෝනා ආසාදනය වෙන ලක්ෂයකට වැඩි මිනිස්සු මැරෙනවා මුළු ලෝකේ පුරාම. හරිද? මම නිවැරදි නම් මට මගේ මතකේ නිවැරදි නම් ඒ වගේ ගාණක් සතියකට මැරෙනවා. හරිද? එතකොට ඒ මරණ හරිද? ඒ මිනිස් ජීවිත අහිමි වීම
මේක සාධාරණ විදිහට බෙදලා ගියා නම් හරිද මේ විසමතාවක් නැතුව බෙදලා ගියා නම් ඒ ජීවිත වලින් සෑහෙන ප්‍රමාණයක් බේර ගන්න තිබ්බා. දර්ශන අනිත් ප්‍රශ්න තමයි දර්ශන තියෙන මේ ethical ප්‍රශ්න සදාචාරාත්මක කියන ගැටලුවට මමත් පුද්ගලිකව එකඟයි. මොකද එහෙම තමයි ලෝකේ රටවල් වල එහෙම තියෙනවා. නමුත් උදාහරණයකට දැන් අපේ පවුලේ වුණත් මගේ පවුල රකින්න මම මොනවා හරි එන වසංගත තත්ත්වයක් හරි මොනවා හරි හමුවේ මම ක්‍රියාත්මක වෙනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ගේ යුතුයකම ඒක තමයි. ඒ වගේම රටක නායකයෙක් කියන්නේත් ethical ද unethical ද කියන කාරණයට වඩා ඒක හරි වෙන්න පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. නමුත් තමුන්ගේ රට ආරක්ෂා කරගනින්න. කොහොම හරි වෙට්ටුවක් දාලා ගිහිල්ලා වැක්සින් එක ගන්නලා අපේ රටේ මිනිස්සු ටික බේරගන්න එක නෙමෙයිද දර්ශන නායකයෙක් විදිහට අපිට ඕන වෙන්නේ. නෑ මේ මෙහෙමයි ඒක හරි ආචාර ධාර්මික ප්‍රශ්නයක්. ඒක මේ නතිරහන එක. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ඩිප්ලොමසි කියලා අපි කතා කරන රාජ්‍ය තන්ත්‍රයේදී එහෙම කරන එකේ යම් ආකාරයකට තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් අපි ඒක ඩිප්ලොමැටික් නෑ. ඒ කියන්නේ අපි ඒක තමයි මේ දැන් කොඇක්ස් කේස් එකේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අද ප්‍රශ්නේ මේක අරම අන්එතිකල් බාබරික් වැඩක් විදිහට තමයි ආ දැක්කේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා. හරිද? ඒ මොකද ඒක නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොඇක්ස් කියලා ප්‍රොජෙක්ට් එකක් හදලා හිටලා දුප්පත් රටවල් වලට 10% යවන මේ සිස්ටම් එකක් හදාගෙන යන්නේ. ඒ මොකද සදාචාරයක් තියෙන්න ඕනේ. මනුෂ්‍යත්වයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් හරි. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් අපි ඒව දකින්නවනේ මේ දැන් අපි සුපර් මාකට් එකකට ගියාම මේ පෞගි දවස්වල ඕගොල්ලෝ අපි හැමෝම දැක්කනේ දැන් සමහරු හාල් මිටි පිටින් උස්සගෙන යනවා මාස 3කට විතර. ඔව්. ඒ කියන්නේ දැන් තව මිනිහෙක් අපි හිතන්න ඕනේ නේ දැන් මේ තියෙන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අපි අතර ඒ කියන්නේ මේ යම් ආකාරයකට සම්මුතියක් තව මිනිහෙක් ගැන හිතන එකනේ මනුෂ්‍යත්වයේ. ඒ කියන්නේ දැන් මට සතියකට කෑම අවශ්‍ය නම් මම ඒ ටික අරන් යනවා මිස මට ඒක මාස ගානකට කිරිපිටි පැකට් 50ක් ওই විදිහට අරන් මට ගිහිල්ලා මොකටද? ඇයි එතකොට මේ අනිත් මිනිස්සු ජීවත් වෙන්නේ නැද්ද මගේ බඩ විතරද බඩ? ඒතකොට ඒ සදාචාරය අපිට තිබිය යුතු නම් රටවල් වලට ඒ සදාචාරය නොතිබිය යුතුද? ඒවට ඊට වඩා ඉහළින් තියෙනවනේ මොකද ඩිප්ලොමසි කියන්නේ යන්නේ එහෙම කාරණයක්. ඉතින් එතෙන්දී ඒක තමයි ඒක අපි මේ ලෝකයේ මේ ක්‍රමයේ වැරදි කියන එක පිළිබඳ හොඳටම ඔප්පු වෙච්ච අවස්ථාවක් තමයි COVID-19 කියන්නේ. COVID-19 කියන්නේ තිබිච්ච මේ නරක ක්‍රමයක් කඩාබිඳ දැමීමක් නෙමෙයි කලිය අත් වශයෙන්ම තිබිච්ච මේ ලෝකයේ තියෙන කෑදර මජර මේ ක්‍රමය අමානුෂික ක්‍රමය හෙළිදරව් කිරීමක් තමයි COVID-19 වලින් උනේ. ඔව් අපිට හොඳම උදාහරණය තමයි දැන් මේ මොහොත වෙනකොට ලංකාවේ වැක්සින් කරගෙන යනවා. මේ මොහොත වෙනකොට ලංකාවට ඇවිල්ලා තියෙනවා වැක්සින් වර්ග 3ක්. එකක් තමයි පළවෙනි එකටම ආවේ ඇස්ට්‍රාසෙනිකා. ඊට පස්සේ සයිනෝෆාර්ම්. ඊට පස්සේ ආවා ස්පුට්නික් රෂියන් එක. එතකොට දැන් වෛද්‍ය අංශ සහ ආණ්ඩුවේ බලධාරීන් කියනවා මේක පුළුවන් එක මාත්‍රාවක් මාත්‍රා 6 දක්වා දීර්ඝ කරන්න වෙයි. අපි ඒකටත් ලෑස්තියි කියලා. හැබැයි මිනිස්සුන්ට දැන් තියෙන ප්‍රශ්නයක් ඇස්ට්‍රාසෙනිකා ගහපු එක්කෙනෙක් ස්පුට්නික් ගහන්න පුළුවන්ද? එතකොට මේවා කලවම් වෙන්නේ නැද්ද? මේවා කලවම් වෙලා ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද කියලා. එහෙම ඒ කියන්නේ හරි නිශ්චිත තැනක ලෝකේ කාටවත් නැහැ දැන්. ඔව් ඒක නිශ්චිත තැනක් නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ හරි. මුදලට විකිනෙන්න පුළුවන්ද මේ බෙහෙත්? නෑ එහෙම දේවල් ඉන්දියාවේම වුණා. ඒ කියන්නේ බ්ලැක් මාකට් එකේ නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ මේක රාජ්‍යයන් හරහා තමයි තාම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ වෙළඳ පොළට විරුද්ධ පොළට ගෙනියන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙන තාම මොකද ප්‍රොඩක්ෂන් එක මදි නිසා. නමුත් දැන් මේකෙදි දැන් අර ඉස්සෙල්ලා ප්‍රශ්නේ ඒ කියන්නේ මේ වැක්සින් එකේ මොකක්ද වෙන්නේ? වැක්සින් එක තව වැක්සින් එක දැන් සයිනෝෆාර්ම් එක ස්පුට්නික් දෙන්න පුළුවන්ද? ඇස්ට්‍රාසෙනිකා වලින් පස්සේ ස්පුට්නික් දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඇස්ට්‍රාසෙනිකා වලින් පස්සේ සයිනෝෆාර්ම් දෙන්න පුළුවන්ද? ඒව මේ තාම වෛද්‍ය ප්‍රශ්න. no problems ඒ කියන්නේ මොකද අත වශයෙන්ම මේ විද්‍යාත්මක ක්‍රමයන් ඇතුළේ අත වශයෙන්ම මේ ප්‍රොබ්ලමැටික් නොවන දෙයක් නැහැ. ඒ කියන්නේ අපිට සමහර වෙලාවට පැනඩෝල් පෙත්තක් මම බිව්වට නදීර ඔයාට ඒක හරියන්නේ නැති වෙන්න පුළුවන්. සා ඔයාට හරි කියන මට හරි නෙවෙන්න පුළුවන්. ඒක ඔයාගේ බොඩි එකේ වැඩ කරන සිස්ටම් එක නෙමෙයි මගේ බොඩි එක වැඩ කරන්නේ. ඔයාට ඒකට ඇලර්ජි එකක් වෙන්න පුළුවන්. ඒතර ඔයාට ඇලර්ජි එකක් උනේම ඇයි කියන එක හොයන එක වෙනම කතාවක්. සා ඔයාගේ පරම්පරාවට මේ ඇලර්ජි එක තියෙන්න පුළුවන්. ඒවා කොම්ප්ලිකේටඩ්. ඒවා කොම්ප්ලිකේටඩ්. අපි මේ දන්නේ තාම පුංචි ප්‍රමාණයක් තමයි මේ ලෝකයේ මේ විද්‍යාව තුළින් දැනගත හැක්කේ අපිට බොහොම ඉන්ඩක්ටිව්ලි රීසන් කරන්න පුළුවන් ප්‍රදේශයක් විතරයි. ඊට එහා තව විද්‍යාවේ අපි මේ ස්වභාව ධර්මයේ ඊට තාම සංකීර්ණ දෙයක්. ඒක නිසා ඕන් බලන්නේ ටෙස්ටිංස් හරහා.
ඊළඟට මේක කරනවා. මේ කියන්නේ ඒක නිසා දැන් ලෝකයේ කිසිම දෙයක නැහැ එමෙ 100%ක්. 100% පරිපූර්ණ වෙච්ච දෙයක් නැහැ. දැන් ඕන දැන් පරණ එන්නතක් ගත්තත් ඒවේ දැන් අපි කියන්නේ වෛද්‍යවරු හොයා ගන්න මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් මෙච්චරයි. මේකේ සමහර සයිඩ් ඉෆෙක්ට්ස් ඉතාලම මිනිමම්. සමහර ඒවා සයිඩ් ඉෆෙක්ට්ස් ටිකක් දරුණුයි. නමුත් ඒ සයිඩ් ඉෆෙක්ට් එක දරුණු වුණත් දෙන්න ඕනේ කියලා හිතන සමහර බෙහෙත් වර්ග තියෙනවා. ඉතින් ඒ වගේ මේ විද්‍යාත්මක ප්‍රශ්නේ ඒ වගේ එකක් ඉතින්. ඕකෙදී මම කියන්නේ අර වයසලා ආපු අර ධම්මික පැණිය වගේ චූර්ණ රෝමේවත් එක්ක මිනිසුන්ට හීනෙ පෙනිලා එන චූර්ණ තියෙන්නේ. අන්න ඒවට සාපේක්ෂව මොකක් හරි ක්‍රමවේදයක් ඇතුලේ සිස්ටම් එකක් ඇතුලේ මිනිස් දැනුම පරීක්ෂණයට ලක් කරන ක්‍රමයක් ඇතුලේ හැදෙන දේ අපිට ධම්මාකාරකට පිළිගන්නට සිද්ධ වෙනවා. ධම්මික පැණියනේ මම ඉස්සල්ලා ප්‍රශ්නෙට පාදක කරගත්තේ. මේ ධම්මික පැණිය වගේව මෙහි හැදෙද්දී දකුණු අප්‍රිකානු කලාපේ එක රටකට ඔය හර්බල් මොන හරි මෙඩිසින් වලින් මේකට උත්තරයක් හොයන්න පුළුවන් කියලා කතා වුණා. එතකොට ඒ රටවල නායකයෝ කොහොමද ඒවට රියැක්ට් කරන්නේ? ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් හර්බල් මෙඩිසින් කියලා අර මම අපි ඉස්සෙල්ලා කතා කළා වගේ හර්බල් මෙඩිසින් කියන්නේ ඔය ශාකාශ්‍රිතව වෙදකම්. ඒ කියන්නේ අපි ආයුර්වේදයේ වගේ ඒවා. ඒක තියෙන ගස්වලින් ගස්වල කොළ මල් පොතු ඕ ටික අරගෙන කොටලා ඉඳලා ඒක ලොකු මේ ට්‍රැඩිෂන් එකක් ඒක. හරිද? ඒවා ලෝකේ කවුරුත් අහක දාන්නේ නැහැ. ඒක චීනයේ ඉස්සෙල්ලා කෝගේ හැමතැනම ඒක පාවිච්චි කරනවා. බටහිර වෙදකමට වඩා සමහර වෙලාවට සමහර කලාපවල ඒ වෙදකමට ලොකු තැනක් තියෙනවා. හැබැයි දැන් මේ නතීර ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ කොරෝනාත් එක්ක එක ජිල්මාට්කාරයෝ එළියට පනිනවානේ. දැන් ඔයාට දැන් බටහිර වෙදකම මේ කියන්නේ බටහිර ඖෂධ එන්නත් වගේ දේවල් හදන සිස්ටම් එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ දැන් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒකට ඊට පස්සේ ඒකේ තියෙන මේ බටහිර විද්‍යාත්මක ක්‍රමයේ එකක් තමයි ෆෝල්සිෆිකේෂන් කියන එක. හරිද? ඒ ෆෝල්සිෆිකේෂන් කියන්නේ හැම තිස්සෙම ඒක කියන්නේ වැරදීම සඳහා විවෘත විය යුතුයි. ඒ කියන්නේ හැම තිස්සෙම බලන්නේ ටෙස්ට් කරලා බලනවා කොතනද වරදින්නේ කියලා. ඒක තමයි සායනික පරීක්ෂණ වලින් කරන්නේ. අපි දැන් වාහනයක් හදලා හිතන්නකෝ. දැන් වාහනයක් කම්පැනි එකක මාකර් ෆැක්ටරි එකේ වාහනයක් එළියට දානකොට මීටර් කිපෑට කිලෝමීටර් 80න් දුවලා පෙන්න බලනවා. එහෙම නැත්නම් 120ට දුවලා බලනවා. 200ට දුවලා බලනවා. එතකොට එන ෆෝල්ට්ස් මොනවද කියලා බලනවා. එතකොට මොනවා හරි දුම දාන එකේ ප්‍රශ්නයක් තියෙනවද? ටයර් වලට ප්‍රශ්නයක් එනවද? ඒක ටෙස්ටිං කර තමයි වාහනේ අන්තිමට කන්සියුමර්ට එවන්නේ. හරිද? ඔයාට එනකොට දැන් ඔයාට මොකක් හරි බ්‍රෑන්ඩ් එකකින් ජපානයෙන් අරගෙන අදලා එන බ්‍රෑන්ඩ් වාහනේ කිසි ප්‍රශ්නයක් නැතුව අපදිනවා. ඒ විශ්වාසය ඔයාට තියෙනවා. මේ වාහනෙන් මට මෙහෙම අනතුරක් වෙන්නේ නැහැ. මගේ එන්ජින් එක මතරමග ගිනි ගන්න එකක් නැහැ. හරිද? මගේ වාහනේ කිසි ප්‍රශ්නයක් නැතුව මට ගමනක් ජාපනයට වුණත් ගිහිල්ලා එන්න පුළුවන් කියන විශ්වාසය ඔයාට තියෙනවා. මොකද ටෙස්ටින් වල ඒ විශ්වාසය තියෙනවා. ඒක විද්‍යාත්මක ක්‍රමයක් යටතේ ටෙස්ට් කරලා තියෙන නිසා. ඒ වගේම තමයි වැක්සින් එකක් ගත්තාම එන්නතක් ගත්තාම එන්නත බලනවා හදලා ඒ විද්‍යාඥයන් සමූහයක් ඒ කියන්නේ එක පියර් රිවිව්ස් එනවා. දැන් ඒක කියන්නේ ඒක විද්‍යාඥයෙක් විතර කඩක් නෙමෙයි. ඒක ලියනවා ඒ කියන්නේ වැක්සින් එකක් හැදුවට පස්සේ ඒක ලියනවා ජර්නල් එකකට මෙඩිකල් ජර්නල් වලට. ඊට පස්සේ තව ඒක රිවිව් කරනවා තව විද්‍යාඥයෝ කණ්ඩායමක්. ඒගොල්ලෝ කියනවා මේකේ වැරදි මොනවද කියලා. ඊට පස්සේ ආයෙ ඒගොල්ලෝ ටෙස්ට් කරනවා. ආයෙ වැරදි බලනවා. එහෙම බලලා මේගොල්ලෝ මේ හියුමන් මේ තත්ත්වයකට ඒ කියන්නේ මිනිහෙකුට දෙන්න පුළුවන් තත්ත්වයකට මේක හරියටම සෙට් කියලා දැනගත්තා පස්සේ තමයි දෙන්නේ. ඒක තමයි දැන් කොරෝනා එන්නතේදී යම් ආකාරයකට සමහර එන්නත් අවුරුදු ගාණක් පරීක්ෂා කරලා තමයි කරන්නේ දෙන්නේ. දෙන තත්ත්වයකට අප්‍රූවල් එකක් එන්නේ. හරි සමහරලාට කොරෝනා එන්නත් වල ටිකක් හදිසි සමහර දුන්නත් ඒත් සාධාරණ මට්ටමින් උඩට ආවට පස්සේ තමයි. සාධාරණ මට්ටමින් උඩට ආවට පස්සේ තමයි අප්‍රූවල් එක හම්බුනේ කොරෝනා එන්නත් වලට. හරිද? ඉතින් දැන් ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ අර දැන් ඔය හීනෙන් එකපාරට දකින්න අය. හරිද? එහෙම නැත්නම් මේ කොහේ හරි මේ ඔය එක කවුරු හරි DJ කෙහිලා කිව්වා රිෂිවරු දුන්නා කියනවා. රිෂිවරෙක් දුන්නා කිව්වහම හරිද? එතකොට ඒක දන්නේ එයා විතරයි. දැන් ඔයා රැට ඉඳන් ඉන්නකොට නදීර ඔයාට මේ පේනවා මේ වට්ටෝරුවක්. ඒතනට සාදික්කා බුලත් අරවා මේව ටිකක් දාලා හිටන් ඒ වට්ටෝරුව දන්නේ ඔය දෙයියෝයි විතරයි. වෙන කවුරුවත් දන්නේ නැහැ. හරි? එතකොට ඒක ටෙස්ට් වෙන්නේ නැහැ තව කණ්ඩායමක් එක්ක. හරිද?
ඒතකොට ඒක පරීක්ෂණයක් මොකුත් නෑ. වාගේ දෙන වට්ටෝරුව බීලා දැන් සමහරවිට කොරෝනා වෛරස් එක අපි දන්න තරමින් හරිද? කොරෝනා වෛරස් එක දවස් ගාණක් තමයි සති දෙකකට ආසන්න කාලයක් තමයි ඇඟේ තියෙන්නේ. ඊට පස්සේ ඔටෝමැටිකලි රිකවර් කරගන්න බොඩි එක ඇතුලේ. ඇන්ටිබොඩිස් එක හැදෙනවා. හරිද? එතකොට සමහර වෙලාවට ඔයාට කියන්න පුළුවන් ඔයා දීපු වට්ටෝරුව නිසා තමයි අරයට හොඳ වුණේ කියලා. ඔයාට ඒක කියන්න පුළුවන්. ඔයාට ක්ලේම් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ ඔයාට. ඒ කියන්නේ එතකොට ඔයාට කියන්න පුළුවන් මෙයා හොඳ වුණා. මේ මගේ අර බලන්තිටයි මේ මොකද සාදික්කයි වට්ටෝරුවෙන් තමයි හොඳ වුණේ කියලා. සමහරට ඔයාට දීපු එක නිසා අර මිනිහා තවත් බලපල්ලට යන්නත් ඉඩ තියෙනවා. සහ එයාට අවශ්‍ය ඩියු මෙඩිකල් ඇටෙන්ෂන් එක නැතිවීම නිසා එයා බලපල්ලට යන්න ඉඩ තියෙනවා. කවුද මෙන්න මෙතන තියෙන ප්‍රශ්නේ ඒකයි. කවුද වගේ කියන්නේ එතකොට? වගේ කියන්නේ ඔයා අහ ප්‍රශ්නේ අර අප්‍රිකානු රටක ඒකෙදි ඇත්තටම ඒකේ කලේ වගේ මේ ලංකාවේ වගේම ඉන්දියාවෙත් හරියට වගේ ගව මූත්‍ර බිව්ව කොරෝනා වලට ගොම ගෑවා. ගොම කරන්න ඕන ඔක්කොම කරා. හරි. එතකොට දැන් මේ වගේ අප්‍රිකන් රටකත් දැන් වැඩේ කියන්නේ අශෝක දැන් ඒවා ටෙලිවිෂන් වල YouTube වල යද්දී අපේ මිනිස්සුන් අපිම කියනවා මොන මැටි මෝල්ලුද මුන් කියලා. එහෙම කියලාවල අපිත් අන්තිමේ ධම්මිකගේ පැණියේ පොලිමේ හිටියා. ඔව් ඒක තමයි. ඒ එක පැණියක් විතර නෙමෙයි තව චූර්ණ කුඩු ගුලි කල්ක මේ වගේ নানা ප්‍රකාර ඒවානේ. හරි. එතකොට දැන් අර වැඩේදී උනේ ඒක එතෙන්දි කිව්වා අප්‍රිකානු රටක කවුද? මෙන්න මේ ඒගොල්ලෝ කිව්වා හරි ඕගොල්ලෝ හදනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. හදන්න මේ හර්බල් මෙඩිසින් වලින් ඔය ගස්වල මුල් කොළ පොතු අරම දාලා හදාගෙන ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයා හදාගන්න ඕනේ කොරෝනාත් ඔයාම හදාගන්න ඕනේ. ටෙස්ට් කරන්න යාව දාලා. ඔව් ඔයා කොරෝනා හදාගෙන මේක බීලා පෙන්නන්න. හරි. ඔයාගේ පැණිය හරි ඔයාගේ හර්බල් මෙඩිසින් එක කාලා හරි බීලා හරි පෙන්නලා ඔයා හොඳ වෙලා පෙන්නන්න. ඒක ලෝකෙක තරහ මේ ඒක ආගියුමන්ට්ස් වල එක විදියක් ඒක වැරදි කියලා කියන්නේ. ඒ කියන්නේ මේ දැන් උදාහරණයක් විදියට කවුරු හරි මතයක් ඉදිරිපත් කරනවා මතය තමා තුලින්ම heal thyself right තමා විසින්ම ඒක ඔප්පු කරපෙන්වීම. හරි අපි නම් තර්කයේදී මම පෞද්ගලිකව මගේ අදහස උනේත් හරි ලංකාවේ එක ගුලි කාල්ක චූර්ණ හදන අය ඉන්නෝනේ. ඒගොල්ලෝ කිව්ව එක කාරණයක් තමයි මේක බිව්වට පස්සේ කවදාවත් ආයි කොරෝනා හැදෙන්නේ නැහැ. COVID-19 හැදෙන්නේ නැහැ මේකට. හරිද? මේක කියන්නේ ඔබට හැදීමට පෙර මේකෙන් ෂොට් එකක් දාලා තිබුණොත් මේ චූර්ණයෙන් ආයි ජීවිතේ හැදෙන්නෙත් නැහැ. ඔබට ඕනම කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ඕනම කෙනෙක් එක්ක ආශ්‍රය කරන්න පුළුවන් කොරෝනා නෙමෙයි. ඒ කියන්නේ කොරෝනා හැදිච්ච ඕනම කෙනෙක් එක්ක ඔබට හැදෙන්නේ. දැන් එහෙමනම් ඇයි ඒ පුජ්‍යලේ කොය අරිස්ටෙන් කාලක් ගහලා කොරෝනා වාට්ටුවකට ගිහිල්ලා ඇවිදලා කිසිම ආවරණයක් නැතුව ඒ පුජ්‍යලියුත් එක්ක අතර අත දීලා කන්දෙනු කරලා කතා බහ කරලා එකට කෑම වේලක් අරගෙන ඇවිල්ලා පෙන්නනෝ මට ප්‍රශ්නයක් නෑ මම හොඳින්. ඇයි එහෙම නොකරන්නේ? හරිද? එතකොට ඒක ලෝකේ එක ක්‍රමයක් තමයි Taman විසින්ම පරීක්ෂාවට ලක්ව පෙන්වීම. හරිද? එතකොට මේ එන්නතට අර විකල්ප වශයෙන් එහෙම තියනවා කියන එක අපිට කිසි ප්‍රශ්නයක් නැතුව අපිට තියෙනවා රයිට් එක ඇත්තක්. මේක ඇතුලේ තියෙන යම් සාධනීයද තවත් පරීක්ෂණ කරන්න පුළුවන්. ඒක අනුව Taman විසින්ම පරීක්ෂාවටත් ලක් වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් මේක විකල්ප දෙයක් විදිහට අපිට හිතන්න දෙයක් පොයින්ට් එකක් එනවා. නමුත් එහෙම පොයින්ට් එකක් ලංකාවේ ආවේ නැහැ. ඒතර දර්ශන මේ දැන් රටක එහෙම විකල්ප බෙහෙත් වර්ග මේ හර්බල් මෙඩිසින් හදෙන්න පුළුවන්. ඒක අවකාශය තියෙන ඕනම රටක තියෙනද අපේ රටේ සිංහල පාරම්පරික වෙදකම සහ ආයුර්වේද තියෙන හෝමියෝපති තියෙන එහෙම වර්ගීකරණයක් තියෙනවානේ. ඒ ඇතුලේ එක්කෙනානේ අලුත් ඉනෝවේෂන් කරන්න පුළුවන්. හැබැයි ඉනෝවේෂන් එක ඔයා කිව්වාගේ එහෙම ඉන්න බෑ. ඒක එහෙම සිස්ටම් එකක් තියෙනවානේ. සිස්ටම් එකෙන් ඇවිල්ලා තහවුරු වෙන්න ඕන කියලා. දැන් ලංකාවේ එහෙම එනවා. ආවාම ඒවා මෙහෙම එක්ස්පෝස් වෙනවා. සමාජගත වෙනවා. මිනිස්සු දහස් ගාණන් පෝලිං වලට යනවා. ෆෝසස් වල අය පවා පෝලිං වල ගිහිල්ලා ඉන්නවා. එතකොට එහෙම ඉන්න තත්ත්වයක ඒවා රජයක් විදිහට බාර ගන්න පිළිවෙලක් ඒවට ක්‍රියා කරන පිළිවෙලක් තියෙනවා. ලංකාවේ ධම්මික පැණියට සහාර චූර්ණ කල්ක එක එකව හදපු විදිහට ආණ්ඩුව හෝ ඒවා මන් දන්නේ නැහැ. ඒක මොනවා හරි අවකාශයක් විසින් ඒකට ක්‍රියාත්මක වුණු ආකාරය සාධාරණයි කියලා දර්ශන හිතනවාද? නෑ මෙහෙමයි. ඒ කියන්නේ විද්‍යාත්මක චින්තනය කියන එකත් දැන් අපි විද්‍යාවෙන් දේවල් පිළිබඳ හිතීම කියන එකත් යම් ආකාරයකට ඒක රෂනල් තින්කින් කියන එක අපිට ඒක එක්තරා යුගයකදී ලෝකෙට එන එකක්.
නමුත් අපිට දැනට හිතන්න තියෙන හොඳම ක්‍රමය රැෂනල් තින්කින් තමයි. ඒ කියන්නේ මට මොකක් හරි විදයක් වෙනවා නම් ඒ වෙන්නේ හේතුවක් තිබේ කියලා හිතන එක. හරිද? එහෙම හේතුවකින් තොරව ඉර්රෂනලිටිස් ඕන තරම් ලෝකේ තියෙන්න පුළුවන්. right? ඒ කියන්නේ තාර්කිකව හිතලා අපිට ඇසට පෙනෙන තාර්කිකව ඔප්පු කරන දේවල් වලට අමතරව අතාර්කික දේවල් ලෝකේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙම දේවල් තියෙන්න පුළුවන්. නමුත් අපිට තියෙන සේෆ් ඒරියා එක තමයි තවම තර්කය. right? තාර්කිකව පේන්න ඕනේ. දැන් මට මේ පේන්න ඒක ලොජික් එකක් තියෙන්න ඕනේ. මට මේ පැණිය බිව්වම මට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔයාලා මොකද්ද මේ පිරිත් වගේ දේවල්. ඇත්තටම පිරිත කියන්නේ මොකක්ද? ඒක ඉතිහාසය හොයලා බලන්න. ඒ දැන් මේ මහාචාර්ය මාරසිංහ පොතක් කියලා තියෙනවා. කැලණි විශ්වවිද්‍යාලයට හිටපු පොකුල්පතිවරයෙක්. එතුමා නැතිවම අපිට අවුරුදු කිහිපයකටදී ඒ පොත ඔබට අරගෙන බලන්න පුළුවන්. මේ පිරිත කියන එක ඔය රතන සූත්‍රය සජ්ජායනය කිරීම වගේ මුල් බුදු සමයටයි තියෙන්නේ නෙමෙයි කියන්නේ. පශ්චාත් බුදු සමය. ඊට පස්සේ තව පරිශ්‍රණ තියෙනවා. මගෙත් ශාස්ත්‍ර ප්‍රතිපරිශ්‍රණයෙන් මම මේක හෙව්වා. ඒ කියන්නේ පිරිත යම් ආකාරයකට තාන්ත්‍රික දර්ශන කියන්නේ. තාන්ත්‍රික සමයේ දෙයක් විදිහට. හරිද? ඒවා පස්සේ කාලවල මහායානික බලපෑම් අරවලත් එක්ක ව්‍යවහාරික බුද්ධ ආගමට එකතු වෙන දේවල්. නමුත් බුද්ධ ආගමේ කවදාවත් එහෙම ඉරෂනල් බුදුහාමුදුරු කියන්නේ හැමතිස්සෙම තර්ක කර මෙතනින් යහට තියෙන දෙයකින් දෙයක් හිතන්න නෙමෙයි දැන් කියන්නේ දැන් අපිට එහෙම දැන් එතනම අසාර්ථක වෙනවනේ දැන් අපි දැන් එහෙම පාරභෞතික දෙයක් ඔස්සේ බුද්ධ ආගම පිළිගන්න යනවා කියන එකම එතනම අසාර්ථක ප්‍රොජෙක්ට් එකක් බවට පත් වෙනවා. හරිද? ඒක නිසා මම කියන්නේ අපේ තාම සේෆ් ඒරියා එක තියෙන රෂනලිටි එකත් එක්ක තාර්කිකව හිතීමත් එක්ක බුද්ධිමය හිතීමත් එක්ක මට මේ දේ ලැබෙනවා නම් ලැබුණේ කොහොමද? right? මට මේ බෙහෙත් පෙත්ත බිව්වහම මට ප්‍රශ්නයක් වෙනවා නම් ඒ වෙන්නේ කොහොමද? මට මොකක්ද හම්බෙන්නේ? දැන් උදාහරණයක් විදිහට මොකක් හරි බෙහෙතක් වා බොනවා. ඇමොක්සිලින් කියලා හිතන්නකෝ. වා ඇමොක්සිලින් ගිහිල්ලා Google කරලා බැලුවාම ඔයාට මුළු ඉතිහාසයේම ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් මොනවටද පාවිච්චි කරන්නේ කොහොමද ගන්න ඕනේ කොයි වෙලාවටද ගන්න මේ සියලුම තොරතුරු ඔයාලට අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්. හරිද? ඒකෝර ඔයාලට තියෙනවා ඕනෑම ලේමන් කෙනෙකුට ඒ කියන්නේ විද්‍යාව දන්නේ නැති වෛද්‍ය විද්‍යාව දන්නේ නැති කෙනෙකුට උනත් කරුණු සහිතව තාර්කිකව හොයාගෙන යන්න පුළුවන් ක්‍රමයක් ඒක ඇතුලේ තියෙනවා. අන්න ඒක වැදගත්. දැන් නමුත් අර හීනෙන් අර හැම්මෙන් දෙවිවරු හෙල්ලා කියනවා කියන අයට කවදාවත් පෙනුන්නේ නැහැ මේ එන්නතක්. හරි එහෙම නැත්නම් බඩේ ඖෂධයක් මුකුත් පෙවුන්නේ නැහැ නේ නිකන් ඔය මුකුත් පෙනුන්නේ නැහැ ඔක්කොම පේන්නේ ගල් මේ ගස්වල මුල් කොළ පොතු ඒවා එකතු කරලා හදන බේතක් විතර. දැන් ඔය සාදික්කා කියන එක ගත්තාම නැත්නම් නදීර මේ සාදික්කා ඉන්දුනීසියාවේ තමයි ඒගොල්ලෝගේ මුල. හරිද? ඒක මේ ඔය ඉන්දුනීසියාව තමන්ගේ බතාවිය තමන්ගේ මූලස්ථානයක් කරගෙන හිටියා මේ ඩච් කට්ටිය ලන්දේසිකාරයෝ හොලන්දක්කාරයෝ. ඒතර හොලන්දක්කාරයෝ තමයි ඒගොල්ලන්ගේ කොලොනිස් වලට මේ සාදික්ක ගොඩක් අරන් ගියේ. දැන් ලංකාවට සාදික්ක ආවේ රිසිවරුන්ගෙන් නෙමෙයි හොලන්දක්කාරයින්ගෙන්. හරි? ඒක අපි මේ දැනගන්න ඕනේ. ඒක නැත්නම් එහෙම තාර්කිකව අපි ඉතිහාසය දන්නේ නැතුව කරුණු දන්නේ නැතුව දේවල් හොයන්න ගියාට පස්සේ මාර අවුලක් වෙනවා. මිරිස් වලටත් ඒකමයි. මිරිස් කියන්නේ පෘතුගීසින්ට කලින් ලංකාවේ මිරිස් වර්ග තිබුණා. ඔය කියන අපි දැන් කන මිරිස් තිබුණේ. ඔව් අපි කතාව අවසන් කරමු. දර්ශනම කියන්නේ ඒ කියන්නේ අපි දැන් ෂුවර්නේ අපිට මැරෙන්නේ මැර කියන්නේ හැප්පිලා මැරෙන්න ඉඩ තියෙනවා. නමුත් වෙන දේවල් වලින් මැරුණත් මේකෙන් මැරෙන්නේ නැහැ කියන එක යම් මොකක් හරි තහවුරුවීමක් තියනවද? නෑ එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ දැන් අපිට තියෙන්නේ හැම දෙයක්ම සාධාරණ සැකයකින් තොරව කියන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ දැන් අපි දැනට විද්‍යාත්මක පරීක්ෂණ සහ ලෝකයේ මිනිස්සු දැන් කරුණු ෆැක්ට් චෙකර්ස්ලා කරුණු වලදව කරනවා. අර කියන ප්‍රකාශය බොරුවක්. එච්චරයි. අවුරුදු දෙකකින් මේ no one can survive කියන එක ඒක බොරුවක්. එච්චරයි. නමුත් මේ ලෝකේ හැමදාම සංකීර්ණයි. ඒ කියන්නේ දැන් ඔයාට කියන්න බෑනේ නදීර ඔයා මෙතනින් එළියට ගියාට පස්සේ හරියටම ඔයා පල්ලෙහා පාර ගාවට හෝ ගේට්ටුව ගාවට යයි කියලා. ඒ මොකද අපි දන්නේ ඔයා ඊළඟ අඩිය තියෙන තැන මහ ලොකු වලක් තියනද බොරු වලක් ඇදිලාද? ඒ කියන්නේ මිනිහෙක් පාරක එක කොට ගිහලා අනිත් කොට යනවා කියලා ඔයාලට විශ්වාසයෙන් කොහොමද කියන්නේ? ඒ කියන්නේ මේ ලෝකේ කම්ප්ලෙක්සිටිස් කියනවා හරි විශ්වාසයි. ඒ කියන්නේ එක අඩියක් උස්සලා ඊළඟ අඩිය තියෙනවා කියන එක කවදාකවත් කියන්න බෑ. ඔයාට ඊළඟ අඩිය තියන කලින් ඔයාට ඕමට heart attack එකක් එන්න පුළුවන්.
ඒ කියන්නේ ඕන ඒ කියන්නේ අනාගතය කියන එක ගැන එහෙම සුනිශ්චිත අදහස් නැහැ. ඒක essential අදහස් නැහැ. ඒක necessary අදහස් නැහැ. ඒ තියෙන හැමතිස්සෙම contingent. හරිද? හැමතිස්සෙම contingent. අහම්බයක් තියෙනවා. ඒ අහම්බයට අපි හැමතිස්සෙම විවෘතයි. ඒක හැමතිස්සෙම ආවස්තිකයි conditional සහ මේ බොහෝ දේවල් වෙන්න පුළුවන්. නමුත් අර කියන ජාතික දේවල් වීමේ හැකියාව ඉතාම අඩුයි කියන එක තමයි ඒක වෙන්න බෑ කියන තැනටම තමයි අත් වශයෙන්ම වෛද්‍ය විද්‍යාවේ ෆැක්ට් චෙකර්ස්ලා අවසානයේ මේ වෛද්‍ය විද්‍යාත්මක කරුණු හරහා එළිදරව් කරලා බොහෝ වෙඩ්පඩවල ඒගොල්ලෝ වාර්තා කරලා තිබුණා. මැරුණත් කමක් නැහැ. හැබැයි විද්‍යාවෙන් ජීවත් වෙලා. සියලු දෙනාටම ජය වේවා. ත්‍රිකෝණය ඩිජිටල් වේදිකාවේ දේශපාලන සංකථනය